ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අද අපි පුතාට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණිය 2018 බස්නාහිර පළාත් අවසන් වාර පරීක්ෂණයේ එක පත්‍රය. අපි ඊටමත් සරලවයි සිද්ධාන්තත් සමග මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී වලට අහු නොවුණු සිද්ධාන්ත පව මෙතනදී අල්ලා ගන්න හැකියාව තියෙයි. පොතක් අතර අරගෙන ඔයාලා මේ වීඩියෝ එක නවත්තමින් සටහන් යොදා ගන්න ගමන් තමයි ප්‍රායෝගික වැඩක් කරගන්න පුළුවන් විදිහට මේ පේපර් එක කරන්න. මේ පේපර් එක පුතා අවම වශයෙන් ඔයාලා දෙවතාවක්වත් එක්වතාවක් කරලා හරියන්නේ නැහැ. අඩුම දෙවතාවක්වත් මේ පේපර් එක ඔයාලා කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට කරුණු අල්ල ගන්න පුළුවන් වෙන්නේ. හරි. පුතාලා දීලා තියෙන පළවෙනි ගාන. බලන්න පළවෙනි ගාන. සංඛ්‍යා රටාවක පොදු පදය 6න් ධන 3 වේ. එම සංඛ්‍යා රටාවේ 8 වෙනි පදය සොයන්නලු. මොන ගාන පැහැදිලිව තේරෙන්නේ නැති. පොදු පදේ කියන එක පුතා දන්නවනේ. පොදු පදේ කියන්නේ මොකද්ද? සංඛ්‍යා රටාවම නියෝජනය කරන තනි පදයක්. ඒක VG පදයක්. ඉතින් මේ පොදු පදේ දීලා තියෙනවා පුතාලෙන් අහන 8 වෙනි පදේ හොයන්න කියලා. අපි කොහොමද 8 වෙනි පදේ හොයන්නේ? පොදු පදේ දුන්නාම 8 වෙනි පදේ හොයද්දී අපි පොදු පදේ ලියා ගන්නවා. පොදු පදේ මොකද්ද? 6න් ධන 3යි. ලියාගෙන මේකේ මේ n වෙනුවට 8 ආදේශ කරනවා. තේරුණාද දරුවනේ? 8 වෙනි පදේ හොයන්න කිව්වොත් n වෙනුවට 8 ආදේශ කරන්න. එන ගාන හදද්දී 6 ගුණ කරනවා n වෙනුවට අපි 8 ලියා ගන්නවා. ඇයි මේ ගුණ කිරීම දැම්මේ? 6n කියලා තියෙනවා නම් මේ 6යි n අතර 6 හා n අතර තියෙනවා ලකුණක් දාලා නැත්නම් ලකුණක් දාලා නැහනේ. ඉතින් ලකුණක් දාලා නැත්නම් තියෙන මොකද්ද? ලකුණ ගුණ කිරීම ලකුණ. මත තියෙන 6n කියලා පදයක් තිබ්බොත් අපි ඒකට ආදේශ කරද්දී 6 ගුණ කිරීම 8 කියලා ආදේශ කරන n වෙනුවට 8 ලියද්දී ගුණ කිරීම 8 කියලා අපි ලියා ගන්නවා. මෙතන ලකුණක් නැත්නම් අපි නොදාන ලකුණ තමයි ගුණ කිරීම දාලා ලියාගෙන ඊළඟට එකතු කරනවා එකට මේ 3. තේරුණාද දරුවනේ? ඕන අපි ආදේශ කරා. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පොදු පදේ ලියා ගන්නවා. දෙවෙනි මොකද කරන්නේ? n වෙනුවට අපි 8 වෙනි පදේ හැදී 8 ආදේශ කරගන්නවා. දැන් සුළු කරගන්න. ඔන්න පියවර 3කින් අපි ගාන හදන්නේ. පොදු පදේ ලියනවා ඊළඟට ආදේශ කරගන්නවා සුළු කරගන්නවා. සුළු කරගද්දී 6 වරක් 8 48යි. 6 වරක් 8 48යි 48ට 3ක් එකතු කරනවා. 6 වරක් 8 48යි 48යි 3 එකතු කරාම 51ක් උත්තර එනවා. එහෙනම් පුතල් මේකේ 8 වෙනි පදේ කීයද? 51යි. ඒ වගේද ඕනම පදයක් වලට මේ පොදු පදේ දුන්නොත් හොයන්න පුළුවන්. 10 වෙනි පදේ හොයන්න කිව්වොත් බැරි වෙලා. 10 වෙනි පදේ හොයන්න කිව්වොත් n වෙනුවට 10 ආදේශ කරන්න. ඒතර 6 වරක් 10 60යි 63යි 63යි. 15 වෙනි පදේ හොයන්න කිව්වොත් මේ n වෙනුවට 15 ආදේශ කරන්න. 6 15 වැඩි කියලා 3ක් එකතු කරන්න. ඒ ආකාරයට අපිට ඕනම පදයක් හොයන්න පුළුවන් පොදු පදේ දුන්නාම. හරි. අපි එහෙනම් බලමු පුතල් බලන්න උත්තරේ හරිද කියලා. 51 ඉන්නේ මේ ගානට උත්තරේ. ලකුණු දා ගන්නත් ඕනේ. ඒකට ලකුණු දෙකක් දා ගන්න. ලකුණු දෙක ගාන දෙන්න. එක ගානකට ලකුණු දෙක ගාන. හරි. ඊළඟට බලමු එහෙනම් ඊළඟ ගාන. දී ඇති රූපේ පරිමිතිය සොයන්න. දී ඇති රූපේ පරිමිතිය සොයන්න. මෙන්න පුතාලට රූපයක් දීලා තියෙනවා. පරිමිතිය කියන්නේ පුතා වටේට තියෙන පාදවල දිගෙහි එකතුව. මේ දීලා තියෙන රූපේ වටේට තියෙන පාදවල දිගේ එකතුව. අපි එන මේකේ පරිමිතිය හොයද්දී බලමු වටේට තියෙන පාද මොනවද කියලා. මේ පාදය 7යි. මේ පාදේ කීයද? මේක දීලා නැහැ නේද දරුවනේ. ඒ පාදේ ඉරි කෑල්ලෙකින් දීලා තියෙනවා. මේ ඉරි කෑල්ලක් දාලා දීලා තියෙනවා. එහෙනම් මෙතනත් ඉරි කෑල්ලක් තියෙනවා, මෙතනත් ඉරි කෑල්ලක් තියෙනවා, මෙතනත් ඉරි කෑල්ලක් තියෙනවා. මේ ඉරි කෑල්ල එකක අගේ මෙතන දීලා තියෙනවා 3යි කියලා. එහෙනම් මේ පාදයේ දිග සෙන්ටිමීටර් 3යි කියලා ඉරි කෑල්ලක් පමණක් තියෙන තැන 3යි කියලා දීලා තියෙනවා නම් මේ ඉරි කෑල්ල එකක් දීලා තියෙන හැමතැනම අගේ 3යි. එහෙනම් පුතා මෙතන අගේ 3 නම් මෙන්න මෙතන අගේත් 3යි. මෙතනත් 3යි මෙන්න මෙතනත් 3යි. ඉරි කෑල්ල දෙකකින් දීලා තියෙන මේ පාදයේ අගය 7යි නම් මේ උඩින් දීලා තියෙන ඉරි කෑල්ල දෙකෙන් දීලා තියෙන පාදයේ අගයත් 7යි. අපි ඉස්සෙල්ලාම අන්න එක තේරුම් ගන්න ඕනේ. ඒතර පරිමිතිය කියන්නේ වටේ යම් කිසි තල රූපයක වටේට තියෙන පාදවල දිගේ එකතුව තමයි පරිමිතිය කියන්නේ. ඉතින් පරිමිතිය හැද්දී වටේට තියෙන පාද අපි එකින් එක දැනගන්න ඕනේ. එහෙනම් මේක 7යි ඉරි කෑල්ල දෙකකින් දීලා තියෙන මේ පාදයට ඉරි කෑල්ල දෙකකින් දීලා තියෙන මේ පාදයට 7යි ඉරි කෑල්ල එකකින් දීලා තියෙන පාද හැම එකම 3යි. ඒතර වටේ දිග හොයද්දී 7 කොටස් දෙකක් තියෙනවා. 1යි 2යි. 7 කොටස් දෙකක් තියෙනවා. 3 කොටස් 1යි 2යි 3ක් තියෙනවා. එහෙනම් 7 කොටස් දෙකකුයි 3 කෑලි දෙකකුයි අපි එකතු කරන්න ඕනේ. තේරෙනවද? 7 රේඛා ඛණ්ඩ දෙකක් තියෙනවා. උන් එක 7ක්. මෙන්න අනිත් 7. 7 රේඛා ඛණ්ඩ දෙකට අපි එකතු කරන්න ඕනේ. 3 රේඛා ඛණ්ඩ ටික. මෙන්න මේ රේඛා ඛණ්ඩය කීයද? 3යි.
3 කැලි තියෙනවා 1යි 2යි 3යි. එහෙනම් 3ව 3ක් එකතු කරන්න ඕනේ. 7ව 2යි 3ව 3ක් එකතු කරපුවාම මේකේ පරිමිතිය ගන්න පුළුවන්. එතකොට මේ මැද එක ගන්න පුළුවන් පරිමිතියට මේ එකතු වෙලා දැන් මේ ඍජුකෝණාශ්‍රයට මේ ත්‍රිකෝණ එකතු වෙලා තියෙන මෙතනදී. අපි කියන සංයුක්ත රූපයක් කියලා මේකට. එහෙම එකතු වෙන රූපෙට කියන නම මොකද්ද? සංයුක්ත රූපය. ඉතින් දරුවෝ මේ සංයුක්ත රූපේ මැද තියෙන පාදවල දිග අපි ගන්නෙ නැහැ. වටේට තියෙන පාදවල දිග එකතුව ගන්න. එහෙනම් මෙන්න මේ තුන එහෙම ගන්නෙ නැහැ. තේරුණාද දරුවනේ මේ තුන ගන්න නැහැ. වටේ තියෙන පාදවල දිග එකතුව තමයි අපි ගත්තේ. දැන් එකතු කරන්නකෝ. 7යි 7යි 14යි. 14යි 3යි 17යි. 17යි 3යි 20යි 20යි 3යි 23යි. එහෙනම් සෙන්ටිමීටර් 23ක් එනවා. මේ පරිමිතිය සෙන්ටිමීටර් 23යි. හරි බලමු දරුවනේ ඊළඟට තුන්වෙනි ගාන. රූපේ දැක්වෙන අනුරූප කෝණ යුගලයක් නම් කරන්න. රූපේ දැක්වෙන අනුරූප කෝණ. කෝණ කියලා ඉන්න කෝණ යුගලයක් සොයන්න කියලා තියෙනවා. මෙන්න රූපය අපි අඳගමුකෝ. මෙන්න මේක රූපයක් ඔයාලගේ පොතේ තියෙනවා. අනුරූප කෝණ කියන්නේ මොනවද? අනුරූප කෝණ කියන්නේ එකතුව අංශක 90ක් වන කෝණ යුගලයක්. මේක අනිත් එක තමයි පරිපූරක කෝණ. පරිපූරක කෝණ කියන්නේ එකතුව අංශක 180ක් වන කෝණ යුගලයක්. දැන් දරුවනේ මේක අනුපූරක කෝණ යුගලයක් නේ අහන්නේ. අනුපූරක කෝණ යුගලයක් නම් කරද්දී බලන්න එකතුව 90ක් වෙන කෝණ තියනවාද මේක කියලා. දැන් මම මේ කොටු ලකුණක් දීලා තියෙනවා මේ. මෙන්න මේ සංකේතයක්. මේ තියෙන මේ සංකේත තියෙන බුත අංශක 90ක් කියන එක. ලම්බයක් කියන එක. එහෙනම් CBD කෝණයගේ අංශක 90යි. මේ කෝණේ අංශක 90 නම් අපිට තව කෝණයක් අංශක 90යි කියලා ගන්න පුළුවන්. අපි රතු පැනේ ලකුණු කරගමු. මෙන්න මේ කෝණෙත් දරුවනේ අංශක 90යි. මෙන්න මේ සම්පූර්ණ කෝණෙත් අංශක 90යි. එහෙම ගන්න පුළුවන්. හරි. තේරුණාද දරුවනේ? මේ කෝණේ අංශක 90 නම් මේ කෝණෙත් අංශක 90යි. එතකොට මේ කෝණේ 90ක් නම් එකතු 90ක් වන කෝණ දෙකක් අපිට තියෙනවා දැක්කා. එකක් තමයි මෙන්න මේ කෝණ නේද? ABE කෝණයයි EBD කෝණය එකතු කරාම මේ කොටු ලකුණෙන් හැදුණු රතු පාට කොටු ලකුණෙන් අපි දක්වලා තියෙන මේ 90 කෝණ හැදෙනවා. එහෙනම් ඒ කෝණ දෙක එකතු 90යි. එහෙනම් ඒ කෝණ දෙක අපිට අනුපූරක කෝණ යුගලයක් කියලා නම් කරන්න පුළුවන්. එක කෝණයක් කියන අපි කියමු මොකක්ද ඒක නැවත මෙන්න මේ කෝණය. ABE කෝණයයි අනික් කෝණය මොකද්ද? මේ රතු පාටින් අපි දක්වලා තියෙන අනික් කෝණය EBD. අන්න ඒ කෝණ දෙක එකතු කරාම මේ ඍජු කෝණය හැදෙනවා. ඒ හින්දා ඒ දෙක අනුපූරක කෝණ කියලා ගන්න පුළුවන්. එතකොට බැරි වෙලා පරිපූරක කෝණ යුගලයක් ඇහුවොත් එහෙම පරිපූරක කියන්නේ එකතු 180ක් වන කෝණ දෙකක්. ඒකට ඕනනම් ගන්න පුළුවන් මෙන්න මේක ABE EBC කියලා. ඒ දෙක එකතු 180යි. සරල එකක් උඩ කෝණ හැදෙන්නේ. එහෙම නම් ABD CBD ඒ දෙක ගත්තත් එකතු 180යි. ඒ වගේ එකතු 180ක් වෙන කෝණ වලට අපි කියන මොනවද? පරිපූරක කෝණ කියලා. එකතු 90ක් වන කෝණ යුගලකට කියනවා අනුපූරක කෝණ යුගලයක් කියලා. හරි. එහෙනම් දරුවනේ බලමු ඊළඟ ගාන හතරවෙනි ගාන. අගේ හොයන්න ගානක් දෙනවා. මේවට කියනවා නිකිල ගණන් කියලා. නිකිල. දැන් පුතාලට ගාන තියෙන ඉස්සෙල්ලම ඍණ 3. ඍණ 3ට එකතු කරන්න ඕන ධන 5. ඍණ 3ට ධන 5ක් එකතු කරද්දී නිකිල එකතු කරන ගණන් වල නීතිය පුතාලට මතක ඇති. මම පොඩ්ඩක් මතක් කරන්නම්. ලකුණු සමාන නම් සංඛ්‍යා එකතු වෙනවා. ලකුණු අසමාන නම් සංඛ්‍යා අඩු වෙනවා. මොනවා කරත් විශාල සංඛ්‍යාවේ ලකුණු තමයි අපි උත්තරයට යොදන්නේ. එහෙනම් බලන්න මේ දෙකේ ලකුණු කොහොමද කියලා. ඍණ 3 මේ ඍණ 3 කියන එකේ ලකුණ ඍණ. ධන 5 මේක තියෙන ධන 5 කියන ලකුණ ධන. ඍණ ධන මාරු වෙලා. ලකුණු අසමානයි. ලකුණු අසමාන නම් සංඛ්‍යා අඩු වෙනවා. එහෙනම් 5න් 3ක් අඩු වෙනවා දරුවනේ. 5න් 3ක් අඩු කරාම 2යි. මොන දෙකයිද? විශාලකේ ලකුණ. විශාලක ධන. විශාලක මේක 5නේ. විශාල සංඛ්‍යාව 5 යාගේ ලකුණ ධන. එහෙනම් පිළිතුරට එන්නේ විශාලකේ ලකුණ ධන කියන පිළිතුර එන්නේ. එහෙනම් ධන 2යි උත්තරේ. තේරුණාද දරුවනේ? ලකුණු අසමාන නම් සංඛ්‍යා අඩු වෙනවා. පිළිතුරට එන්නේ මොකද්ද? විශාල සංඛ්‍යාවේ ලකුණ. එහෙනම් ලකුණු අසමාන හින්දා 5න් 3ක් අපි අඩු කරා. සංඛ්‍යා අඩු වෙනවා. 2යි විශාල සංඛ්‍යාව ධන හින්දා ධන 2යි උත්තරේ. හරි. ලකුණු සමාන නම් සංඛ්‍යා එකතු වෙනවා. ඒත් විශාලකේ ලකුණු තමයි උත්තරේට දාන්නේ. හරි. අපි එහෙනම් බලමු ඊළඟට වරහන් ඉවත් කරන්න. මේ ගානේ කොහොමද වරහන් ඉවත් කරන්නේ? වරහනේ එළියේ තියෙන සංඛ්‍යාවෙන් ඇතුලේ තියෙන සංඛ්‍යා සියල්ල ගුණ කරන්න ඕනේ. එහෙනම් මේක නේ ඇතුලේ තියෙන සංඛ්‍යා දෙකක්. ද්විපද ප්‍රකාශනයක් තියෙන එකක් A අනිත් එක ධන 3.
එහෙනම් 2a වලින් ඒ පද දෙකම ගුණ කරන්න ඕනේ. 2a වලින් a ගුණ කරාම කීයද එන්නේ? 2a වලින් a ගුණ කරපුවම 2a වර්ගය එනවා. 2a වලින් a ගුණ කරපුවම 2a වර්ගය එනවා. එකතු කිරීමනවා අපි 2a වලින් 3 වැඩි කරාම එන උත්තරේ. එකතු කිරීම 2a වලින් 3 වැඩි කරාම දෙවරක් 3 6a කියලා එනවා. මම නැවත පාරක් පුතාලට කියලා දෙන්නම්. බලාගෙන තේරුම් ගන්න ඒ ගාන. වරහන් ඉවත් කරන ගානක් තිබ්බොත් කොහොමද කරන්නේ? වරහනේ එළියේ තියෙන පදේ වරහන ඇතුලේ තියෙන පද සියල්ල ගුණ කරනවා. 2a වලින් a වැඩි කරාම 2a වර්ග එනවා. කොහොමද 2a වර්ග එන්නේ? 2a එක ගුණ කරාම a දෙවතාවක් ගුණ වෙනවනේ දරුවනේ. a එක වැඩි කරාම a වර්ග කියලායි අපි උත්තරේ ලියන්නේ. එහෙනම් 2a ඒත් එක්ක වැඩි කරාම a එක වැඩි කරාම a වර්ගයක් හැදෙනවා. 2a වර්ග හැදෙනවා. ඒකට එකතු කරනවා 2a 3න් වැඩි කරාම දෙවරක් 3 6යි a. දෙවරක් 3 6යි මේ අපි දාලා ලියනවා. එහෙනම් දෙවරක් 3 6යි ඒත් එක්ක ගත්තාම 6යි a කියලා ගන්න පුළුවන්. හරි. මේක තමයි නම් පිළිතුර. අපි එහෙනම් ඊළඟ ගානට යමු. 6 වෙනි ගාන. සවිදි අෂ්ටතලයක ඇති රොමිලක්කම් එක කියනවා දාර ගන්න සොයන්න. රොමිලක්කම් දෙක කියනවා ශීර්ෂ ගන්න සොයන්න කියලා. අපි සවිදි අෂ්ටතලයක් ඇඳගමු. මේ තියෙන සවිදි අෂ්ටතලයක්. හරියට සමචතුරස්‍ර පිරමීඩ දෙකක් අපි එකට කම්බයින් කරපුවම එහෙම නැත්නම් සංයුක්ත කරපුවාම තමයි මේ අෂ්ටතලය හැදෙන්නේ. හරි. මේක සවිදි අෂ්ටතලයක්. ඒ කියන්නේ හැම පැත්තක්ම සවිදි හැඩතල වලින් හැදලා තියෙන්නේ. සමපාද ත්‍රිකෝණ වලින්. මේ ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ වගේ පෙමුන නැතුව අපිට අනුමාන අපිට හිතන්න පුළුවන් උපකල්පනය කරන මේ සමපාද ත්‍රිකෝණ තමයි තියෙන්නේ කියලා. ඉතින් මේ සවිදි අෂ්ටතලයක ඇති දාර ගන්න කීයද කියලා අහනවා. මේ උඩට ඇල දාර තියෙනවා 1 2 3 4. යටටත් තියෙනවා ඇල දාර 4ක් 4 4 8යි. තිරස් දාර 4කුත් තව තියෙනවා මෙතන. 8යි 4යි 12යි. එහෙනම් දාර ගන්න කීයද? 12යි. ඊළඟට අහනවා ශීර්ෂ ගන්න කීයද කියලා. 1යි 2යි 3යි 4යි. ශීර්ෂ කියන්නේ මුළු. මංගයි මහපසරයක් ශීර්ෂ කියන්නේ මුළු 1යි 2යි 3යි 4යි. වටේට 4ක් තියෙනවා. උඩෙහිකුයි යටෙහිකුයි තව තියෙනවා. 4යි මේ උඩ 1යි 5යි 5යි යට 1යි 6යි. එහෙනම් ශීර්ෂ නම් මුළු කීයද? 6යි. දාර 12යි ශීර්ෂ 6යි කියලා උත්තරේ තියෙනවා නම් හරි දාගන්න. අපි එහෙනම් දරුවනේ බලමු පුතාට ඇවිල්ලා තියෙන 7 වෙනි ගාන. මහා පොදු සාධකයේ සොයන්න. මෙන්න ගණන් කිහිපයක් තියෙනවා. මේකේ මාපෝසා හොයන්න. 1ක් 2යි AB 4යි BC 6යි BY. මේකේ මහා පොදු සාධක හොයන්න. මහා පොදු සාධකය කියන්නේ මේ දීලා තියෙන සංඛ්‍යා තුනටම පොදු වන විශාලම සංඛ්‍යාව. අපි මේක හොයද්දි මෙහෙමයි කරන්න දරුවනේ. මේක විහිදුවා ලියන්න. 2යි AB ලියලා අපි විහිදුවා ලියනවා. 2යි AB විහිදුවා ලියවම 2 ගුණ කිරීම A වැඩි කිරීම B කියලා විහිදුවා ලියන්න පුළුවන්. 4යි BC කොහොමද විහිදුවා ලියන්නේ? ඔය 4 වැඩි කිරීම B වැඩි කිරීම C කියලා ලිව්වත් හරි. ඒ වුණාම ප්‍රථමක සාධක වලින් උත්තරයක් විදිහට තමයි විහිදුවා ලියන්න ඕනේ. අපි 4 ප්‍රථමක සාධක වලින් කොහොමද ලියන්නේ? 4 2ෙන් බෙදුවාම 2යි. එන 4 හැදෙන්නේ දෙවරක් දෙකකින්. 2 වැඩි කිරීම 2 කියලා ලියන්නත් පුළුවන්. ප්‍රථමක සාධක ගුණයක් විදිහට ලියවම 4 කොහොමද ලියන්නේ? 2 වැඩි කිරීම 2. ඔය බල විදිහට ලියුවත් පොඩි ගැටලුවක් එනවා. ඒතකොට කූපෝගු හොයන්න නම් බල විදිහට ලියද්දි ලේසි. මාපෝසා ලියද්දි බල විදිහට ලියනවට වඩා මෙහෙම මේ විදිහට විහිදුවා ලියන එක ලේසි. තේරුණාද? මාපෝසා හොයනවා නම් විහිදුවා ලියන එක ලේසි. එහෙනම් 4 හැදෙන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම B වැඩි කිරීම C කියලා විහිදුවා ලියන්න පුළුවන්. 6යි BY හැදෙන්නේ කොහොමද? 6යි BY හැදෙන්නේ පුතා 6 අපි දන්නවා 2කින් බෙදුවා 1 6 2කින් බෙදුවම 3යි. දෙවරක් 3. 6 හැදෙන්නේ දෙවරක් 3. ඊළඟ මෙතන B තියෙනවා. ಗುಣ කිරීම B ಗುಣ කිරීම Y කියලා මේක විහිදුවා ලියා ගන්න ඕනේ. ඔන්න අපිට දීලා තියෙනවා පද 3ක්. දරුවනේ අපි මේ පද 3ම විහිදුවා ලිව්වා. ඊළඟට මොකද්ද අපි කරන්න ඕනේ? මේ විහිදුවා ලියපු පදවල මේ පද 3ටම පොදු ඒවා අපි හොයාගන්නවා. මේ 3ම බෙදෙනවා පුතා මේ බලන්න 3ට පොදු ඒවා හොයද්දී අපිට ගන්න පුළුවන් මේ 2. 2 පද 3ටම පොදුයි. තව බලන්න පද 3ට පොදු කෙනෙක් ඉන්නවද කියලා? B පොදුයිනේ. එකක් ගන්න පුළුවන් 2 අනිත් එක ගන්න පුළුවන් B. B පොදුයිනේ. ඒ දෙක ගුණ කරන්න. 2B වලින් වැඩි කරාම 2B. එහෙනම් දරුවනේ මේකේ මාපෝසා මොකද්ද? 2B කියලා අපිට ගන්න පුළුවන්. තේරුණාද? මාපෝසා කියන්නේ මොකද්ද? මේ දීලා තියෙන පද තුනටම පොදු වන විශාලම සංඛ්‍යාව.
මේ තුනටම පොදු වෙන්නේ පුතා 2 පොදුයි b පොදුයි අපි ඒ දෙක ගුණ කරගන්නවා 2යි b කියලා ගන්න පුළුවන්. තේරුණාද දරුවනේ? හරි. ඊළඟ ගානට අපි යමු. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ තිබිය නොහැකි ඉලක්කම් දෙක ලියන්න. පූර්ණ වර්ගය මොනවද පුතා? පූර්ණ වර්ග කියන්නේ ඔම මතක් කරලා දෙන්න. පූර්ණ වර්ගයක් කියන්නේ යම් සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවම නැවත ගුණ කරාම ලැබෙන සංඛ්‍යාවලට කියනවා පූර්ණ වර්ග කියලා. එහෙනම් අපි මේ ගාන හදද්දී පූර්ණ වර්ග ටික ලියා ගන්න ඕනේ. අපි එහෙනම් තව ගානක් තියෙන එකක් ලියාගෙමු. ගණන් දෙකක් මෙතන හදන්න බලාපොරොත්තු වෙනවා. මම 9 වෙනි ගානක් ලියාගත්තා. ඊළඟට පූර්ණ වර්ග ටික ලියමු. මොනවද දන්නේ පූර්ණ වර්ග ටික? එක් වරක් එක 1යි. දෙවරක් දෙක 4යි. තුන් වරක් 3 9යි. ඌව තමයි පූර්ණ වර්ග. එක වර්ගයන වෙලා එක් වරක් එක 1යි කියලා පූර්ණ වර්ගේ එකේ පූර්ණ වර්ග 1යි කියලා ගන්න පුළුවන්. දෙවරක් දෙක 4යි. ඔන්න පූර්ණ වර්ග සංඛ්‍යා. තුන් වරක් 3 9යි. ඒ වගේ හතර වරක් 4 16යි. පස් වරක් 5 25යි. හය වරක් 6 36යි. හත් වරක් 7 49යි. අට වරක් 8 64යි. නව වරක් 9 81යි. 10 වරක් 10 100යි. ඔන්න මම පූර්ණ වර්ග කිහිපයක් ලිව්වා. බලන්න අග ඉලක්කම් වල රටාවක් තියෙනවද කියලා. 1 එනවා 4 එනවා 9 එනවා 6 එනවා. 5 එනවා අහපුව 6 එනවා 9 එනවා 4 එනවා 1 එනවා බිංදු වෙනවා. රටාවක් තියෙනවා. නේද? 1 4 9 6 5 ආය 6න් පටන් ගන්නවා 6 9 4 1 බිංදුව. මේ ආකාරයට තමයි දිගටම එක ස්ථානයේ රටාව යන්නේ. 1 4 9 6 5 6 9 4 1. මෙන්න මේ ඉලක්කම් ටික විතරයි පූර්ණ වර්ගවල අගට එන්නේ. එක ස්ථානට එන්නේ. මොනවද එන්නේ? 1 එනවා 4 එනවා 9 එනවා 6 එනවා 5 එනවා බිංදුව එනවා. එහෙනම් මොනවද නොයන ඉලක්කම් අහන්නේ? 2 එන්නේ නැහැ. පූර්ණ වර්ග එකකට 2 එන්නේ නැහැ දරුවනේ. 3 බලන්න එනවද කියලා අගට? 3 නැහැ. එහෙනම් 3 එන්නේත් නැහැ. 4 එනවා. 5 එනවා. 6 එනවා. 7 එන්නේ නැහැ. 7 එන්නේ නැහැ. පූර්ණ වර්ගයක් අගට 7 එන්නේ නැහැ. නේද? දැන් ඔයාලගේ ඇහුවොත් එimhe 7 තියෙන සංඛ්‍යාවක් අගට තියලා මේක පූර්ණ වර්ගයක් කිව්වොත් අපි දන්නවා 7 අගට තියෙනවනේ පූර්ණ වර්ගයක් වෙන්න බෑනේ. එහෙනම් 7 එන්නේ නැහැ. තව බලන්න 8 එන්නේත් නැහැ. 8ත් මේකේ නැහනේ. 9 එනවනේ. මෙන්න මේ සංඛ්‍යා වලින් දෙකක් ඔයාලා ලියන්න ඕනේ. 2 3 7 8 කියන සංඛ්‍යා වලින් දෙකක් ලියලා තියෙනවා නම් උත්තරේ හරි. තේරෙනවද? සංඛ්‍යා සියල්ලම ඕනේ මේකෙන් දෙකක් ලියන්නකෝ. 2 3 හරි 3 7 හරි 3 8 හරි ලියලා තියෙනවා නම් හරි. ඊළඟට දරුවනේ බලන්න 9 වෙනි ගාන. ටොන් 1.25 ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියලා කියනවා. ටොන් කිලෝග්‍රෑම් කරන්න මොකෑ කරන්නේ දරුවනේ? ටොන් එකට කිලෝග්‍රෑම් 1000ක් ඉඳා ටොන් කිලෝග්‍රෑම් කරන්න අපි ගාන 1000න් වැඩි කරන්න ඕනේ. 1.25 1000න් ගුණ කරන්න ඕනේ. එතකොට ටොන් බවට පත් වෙනවා. 1000න් වැඩි කරන ලේසිකම තමයි දශම තිත දකුණු අත පැත්තට බිංදු ගානට සමානව එනවා. හරි. කොහොමද කරන්නේ අපි? එක ලිව්වා. ඔන්න දශම තිත එකක් ඉස්සරහට ගියා මෙන්න මෙතෙන් එනවා. දෙකක් ගියාම මෙතෙන් එනවා. ඔන්න. ආ කියන්නේ 1.25 1000න් වැඩි කරද්දී 100න් 10න් වැඩි කරද්දී දශම තිත මෙතෙන් එනවා. 100න් වැඩි කරද්දී මෙතෙන් එනවා. 1000න් වැඩි කරද්දී තව එකක් මෙන්න මෙතෙන් එනවා. ඔන්න 1000න් ගුණ කරලා ඉවරයි. තේරෙනවද? මෙන්න මෙතන දශම තිත තියන්න ඕනේ. අපි නම් මේ ඊතල තියෙන තර මෙන්න මෙතන දශම තිත තියනවද? නැහැ. සංඛ්‍යාවක අගට සාමාන්‍යයෙන් දශම තිතක් තියන්නේ නැහැ. නේද? ඔව් අගට තව ඉලක්කම් තිබ්බොත් තමයි මැදින් දශම තිත තියන්නේ. එහෙනම් මෙතන දශම තිත තියන්න ඕනේ නැහැ. උත්තරේ කීයද? 1250යි කිලෝග්‍රෑම්. හරිද දරුවනේ උත්තරේ? 1.25 ටොන් 1.25 කිලෝග්‍රෑම් කරන 1000න් ගුණ කරන්න. 1000න් ගුණ කරන ලේසකම තමයි මෙන්න මෙතන දශම තිත තියෙන එක 1යි 2යි 3ක් දකුණු පැත්තට අරන් එනවා. එහෙනම් 1250යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 1250 තියෙනවා නම් පුතාලගේ උත්තරය හරි. මතක තියාගන්න ටොන් කිලෝග්‍රෑම් කරන්න 1000න් ගුණ කරන්න ඕනේ. අපි බලමු පුතාලා දීලා තියෙන 10 වෙනි ගාන. B ලක්ෂය පිහිටියේ A ලක්ෂයේ සිට දකුණෙන් අංශක 60 නැගෙනහිර දෙසින් මීටර් 50ක් දුරිනි. මෙම තොරතුරු දල රූප සටහනක දක්වන්න කියලා පුතාලට කියනවා. හරි. කොහොමද අපි මේකට කියනවා මේ පාඩම අපි ස්ථානීය පිහිටීම. ස්ථානීය පිහිටීම සම්බන්ධව අපි ගණන් හදපු පාඩමට අදාළව තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් දරුවනේ මෙතනදී
අපි දිසා සටහනක් ඇඳ ගන්නවා ඉස්සෙල්ලා. ප්‍රධාන දිසා හතර දැක්වෙනවා. ඔන්න මම උතුරු දකුණ දැක්වෙන දිසා සටහනක් ඇඳලා මේ උතුරු දකුණ නැගෙනහිර බටහිර. ඔන්න අපි නම් කරගමු උඩට තියෙන උතුර අපි කඩදාසියක හැමතිස්සෙම උඩට තමයි උතුර අඳින්නේ. එහෙනම් පහළට උතුරට විරුද්ධ දිශාව දකුණ කියලා ගන්නවා. මේ පැත්ත නැගෙනහිර මෙතන බටහිර. ඔයාලට අමතක වෙනවා නම් උස ඊරිගේ නැට්ට ගිලපු දඟයා නිකම් බබා වගේ කියන කවියෙන් හෝ නැත්නම් ඌරා ඊරි නැට්ටට ගිනි තියාගෙන දත නිවනවා බලන්න වරේ. අනිත් පැත්තට ගන්න උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතුව ඉවා. හරි මොන කවියෙන් හරි කමන්නේ මේ දිසා සටහන අපි පැහැදිලිව දාගන්න ඕනේ. ඊළඟට දැන් B ලක්ෂයේ පිහිටියේ A ලක්ෂයේ සිට. එහෙනම් A ලක්ෂය කොතනින්ද? A ලක්ෂයේ සිට අපි මේක දක්වන්න ඕනේ. A ලක්ෂය තියෙන්න ඕනේ මේ දිසා දෙක හම්බෙන තැන. මෙන්න මෙතන A ලක්ෂය ලකුණු කරගන්නවා. A ලක්ෂයේ සිට දකුණෙන් අංශක 60 නැගෙනහිරට. දරුණේ කෝ දකුණෙන් අංශක 60 නැගෙනහිරට කිව්වොත් කොහොමද අපි ඒක දක්වන්නේ? මෙන්න දකුණ. ඉතින් දකුණු දිශාව දකුණෙන් අංශක 60 නැගෙනහිර පැත්තට. එහෙනම් දකුණු කියන දිශාව සමග අංශක 60 නැගෙනහිරට කිව්වොත් මෙන්න මේ පැත්තට එන්න ඕනේ. අපි එන ඒ ඉඳන් අඳුන රේඛාවක් 60ක් විතර වෙන්න කියලා අනුමාන කරනවා. ඊළඟට දැන් මෙතනට අපි දානවා අංශක 60යි කියලා. අංශක 60යි ඊළඟ දුර කියනවා දුර මීටර් 50ක් කියලා. එහෙනම් දුර ලකුණු කරන්නත් ඕනේ මේ රේඛාව. මේ රේඛාව මෙතන B කියලා කෙරවල B කියලා අපි නම් කරගන්නවා 50ක් දුරින්. හරිනේ? A සිට B පිහිටියේ. B පිහිටියේ A සිට දකුණින් අංශක 60ක් නැගෙනහිරට මීටර් 50ක් දුරින්. පැහැදිලිද? හරි. එහෙනම් බලමු අපි ඊළඟට මේ ආකාරයට තමයි මේක සටහන් කරන්න පුළුවන්. අපි ඊළඟට එනවා 11 වෙනි ගාන. පහත එක් එක් රූපේ බ්‍රමක සමිති ගණය ලියන්න. දැන් සමිතියක් තියෙන රූප වල නම් බ්‍රමක සමිති ගණය සමිති කක්ෂ ගාන වලට සමානයි කියලා පුතාලා අහලා ඇති. එහෙනම් සමචතුරස්‍රය මම සමචතුරස්‍රයක් හදාගත්තා. මේක සමචතුරස්‍රයේ බ්‍රමක සමිතික ගණය හොයන්න කියනවා. මේක බ්‍රමක සමිතික ගණය දරුණේ කීය දෙන්නේ 4යි. සමචතුරස්‍රයේ සමිති කක්ෂ 4යිනේ. 1යි 2යි 3යි 4ක් ගන්න. සමිති කක්ෂ 4 නම් බ්‍රමක සමිති ගණයත් 4යි. නන්න අපිට මේක බ්‍රමක සමිතිය අපිට මනෝමයෙන් හොයන්නත් පුළුවන්. කොහොමද කරන්නේ අපි? මේක මුල්ලක් A කියලා නම් කරගෙන මේ වගේම තව රූපයක් ගෙනල්ලා මේ උඩින් තියෙනවා. තියලා ඒකේ හරි මැද. අරන එකට අපි සම්මිතික රේඛා හමු වුණ තැන කියලා ගන්නත් පුළුවන්. අපි ඒක නම් කරගන්නවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. අපි ඒක නම් කරගන්නවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. ඉතින් භ්‍රමණ කේන්ද්‍රයේ අල්පෙනෙත්තක් අපි ගහනවා. අල්පෙනෙත්තක් ගහලා මේ දෙවිනුවට තිබ්බ රූපේ කරකවන මේ ආකාරයට මේ. එහෙම කරකවද්දී එකමත් එක සම්පාතන වාර ගන්න තමයි මේ බ්‍රහ්මක සම්මිතිය ගණය කියලා කියන්නේ. ඔන්න අපි බලමු එහෙනම් ඔන්න එක වටයක් කරකුණා අපි ගණන ගන්නමු එහෙනම් 1යි. බ්‍රහ්මක සම්මිතිය ගණය 1යි. තව පාරක් අපිට කරකවෙයි හැකියි. තාම වටය හරියට එතෙන් එනකන්. ඒ කියන්නේ වටයක් හරියනව කරකවන්න ඕනේ. වටයක් කරකවද්දී එකමත් එක සම්පාතන වාර ගන්න. නේද? එකක් සම්පාතුණා ඔන්න දෙකක් සම්පාතුණා. බලවෙන් තව ටිකක් කරකවමු වටයක් ගියේ නැහැ තව නේද? ඔන්න සම්පාතුණා 3 වාරයක් 3 වාරයක් සම්පාතුණා. ඔන්න වටයක් කරකුණාම නැවත මේ A ලක්ෂයට මේ A ඩෑෂ් එක එන්න ඕනේ. හරි. එහෙනම් බලන්න A ට A ඩෑෂ් ඔන්න ආවා. එතකොට ළමයි මොකද වටයක් කරකිලා ඉවරයි. කී වතාවක් එකමත සම්පාත වුණාද? 4 වතාවයි. එහෙනම් මේකේ බ්‍රහ්මක සම්මිති ගණය කීයද දරුවනේ? 4යි. බ්‍රහ්මක සම්මිති ගණය 4යි. එහෙනම් බ්‍රහ්මක සම්මිති ගණය කියන දැන් පැහැදිලි පුතාලට මොකද්ද වෙන්නේ? මේ රූපයට සමාන රූපයක් අරන් බ්‍රහ්මණ කේන්ද්‍රය හොයාගෙන බ්‍රහ්මණ කේන්ද්‍රයට අල්පෙනෙත්තක් තියලා මේ උඩ තියෙන රූපේ කරකවනවා වටයක්. වටයක් කරවකවද්දී එකමත එක සමපාතන වාර ගන්න තමයි බ්‍රහ්මක සම්මිති ගණය කියලා කියන්නේ. එහෙනම් සවිදි සදාස්ත්‍රික බ්‍රහ්මක සම්මිති ගණය හොයන්න ඕනේ. දැන් මේකෙත් අපිට කරකවෙන් ගියොත් වෙලා යනවා. ඉතින් මේක සම්මිති කක්ෂ පුතාලා කීයක් තියෙන 6යිනේ. බ්‍රහ්මක මේ සම්මිතියක් තියෙන රූපයක බ්‍රහ්මක සම්මිති ගණය සම්මිති කක්ෂ ගන්න සමානයි. හැබැයි සමහර රූප තියෙනවා සමහර රූප තියෙනවා පුතා මේ සම්මිතියක් නැහැ හැබැයි බ්‍රහ්මක සම්මිති ගණය තියෙනවා. නේද? බ්‍රහ්මක සම්මිති ගණය තියෙනවා කියලා අපි ගන්න බ්‍රහ්මක සම්මිති ගණය එකට වඩා වැඩි රූපවල. බ්‍රහ්මක සම්මිති ගණය එකක් හැම එකේම තියෙනවා. මොකද වටයක් කරකවද්දී නැවත එතෙන්ට ආපුවම සම්පාත වෙනවනේ එකක්. නේද? වටයක් කරකවද්දී එකක් සම්පාත වෙන එක හැම එකම බ්‍රහ්මක සම්මිතික මේ සම්මිති ගණය හැම එකෙම එකක් තියෙනවා.
නේද? එකකට වැඩි වුණොත් තමයි බ්‍රහ්මක සමිතියක් තියෙනවා කියලා අපි ගන්න. එහෙනම් බලන්න මේකේ බ්‍රහ්මක සමිතියක් තියෙනවා සම චතුරස්‍රය. සවිදි සදාස්ත්‍රයේ බ්‍රහ්මක සමිතික ගණය කීයද? 6යි. මේකේ අපි ගන්නවා සමිතික අක්ෂ 6ක් තියෙන හින්දා මේක බ්‍රහ්මක සමිතික ගණය 6යි කියලා ගන්න පුළුවන්. තේරුණාද දරුවනේ? මොකක්ද ඒකට හේතු උනේ? සමිතික අක්ෂ තියෙන රූපයක නම් බ්‍රහ්මක සමිතික ගණය සමිතික අක්ෂ ගන්නට සමානයි. සමහර තුරු රූප තියෙන පුතාලා සම්මිතියක් නැහැ වුණත් බ්‍රහ්මක සමිතිය තියෙන අවස්ථා තියෙනවා. හරි? ඒ වගේ රූප අපි ඉස්සරහට කතා කරමු. හරි. එහෙනම් බලමු 12 වෙනි ගාන. එහි යගේ සොයන්න. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ කෝණ තුනක දීලා තියෙනවා. එකක් 2යි, අනිත් එක 3යි, අනිත් එක 4යි. ඉතින් දරුවනේ මේක ඔයාලට කියන්න මොකද්ද? මේ කෝණ තුන ඒවලගේ හොයන්න කියලා. මේ දීලා තියෙන තොරතුරුත් එක්ක ඒවලගේ හොයන්න කියලා කියනවා. ඒවලගේ හොයද්දී ලියා ගන්න මොකද්ද? සමීකරණය. මොකද්ද සමීකරණය? මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ සම්බන්ධ සමීකරණය. පුතාලා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 180යි. අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. එහෙනම් අපිට සම්බන්ධය ලියන්න පුළුවන් කොහොමද පුතා? මේ ත්‍රිකෝණ ABC කියලා ගත්තොත් ABC ත්‍රිකෝණයේ කෝණවල එකතුව 3යි එකතු කිරීම. අනිත් කෝණ පුතා 4යි. එකතු කිරීම 2යි සමාන අංශක 180යි. ඇයි හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් ඉඳලා. ඔන්න මම සමීකරණ ලිව්වා. දැන් ඒ වලගේ හොයන්න. මෙතන 3යි 4යි 7යි 7යි 2යි 9යි. එහෙනම් 9යි සමාන 180යි. ඊළඟට දන්නවනේ ඔයාලා දන්න මොකද්ද මේ ඒ වලගේ හොයද්දි ඒ උක්ත කරගන්න ඕනේ නම් තනි කරගන්න ඕනේ. ඒ තනි කරගන්නවා නම් ඒත් එක්ක ඉන්න කට්ටිය අයින් කරන්න ඕනේ. ඒත් එක්ක 9ක් ඉන්නවා. ලකුණ දාලා නැහැ. එහෙනම් මොකක්ද තියෙන්නේ? ಗುಣ කිරීම ලකුණ. ලකුණක් දාලා නම් මේ දෙන්න අතර සම්බන්ධය ಗುಣ කිරීම තියෙන්නේ. ඒ ಗುಣ කිරීම නම් අයින් කරන මොකක්ද කරන්නේ? මේ පැත්ත 9ෙන් බෙදනවා. මේ පැත්ත 9ෙන් බෙදුවොත් මේ පැත්තත් 9ෙන් බෙදන්න ඕනේ. නැත්නම් සමීකරණයක තුල්‍යතාවය තියෙන්නේ නැහැ. මේ පැත්තට කරපු දෙම මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්ත 9ෙන් බෙදුවොත් මේ පැත්තත් 9ෙන් බෙදනවා. 189 කීයද? 18ට 2යි මේ බිඳුව දැම්මම 20ක් එනවා. එහෙනම් ඒ සමාන 20යි. ඒ සමාන 20යි. එන ඒ වලගේ අපි හොයලා ඉවරයි. බැරි වෙලා 2යි හොයන්න කිව්වොත් නම් 20 2ක් 40යි. 3යි හොයන්න කිව්වොත් 20 3ක් 60යි. 4යි හොයන්න කිව්වොත් 20 4ක් 80යි. මම ඒක නිකමට හෙව්වේ ඒක අවශ්‍ය නැහැ. අපි ඒ විතරයි හොයන්න ඕනේ. ඒ සමාන 20යි. ඒ සමාන අංශක 20යි. හරි. අපි එහෙනම් බලමු 13 වෙනි ගාන. ගුණ කරන්න පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න. මෙන්න භාග ගණන් ගුණ කරන්න. මේ තියෙන්නේ භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න. භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී දැන් මේ තියෙන භාගයනේ. භාගය වැඩි කරනවා මේ 4 කියන පූර්ණ සංඛ්‍යාවෙන්. ගුණ කරද්දී මේ 6න් එක ගත්තාම 6න් එකේ නම් 6 කියන්නේ හරය, 1 කියන්නේ ලවය. ඒ වගේ මේ 4ෙත් දරුවනේ තියෙන මොකද්ද? හරයක් හා ලවයක්. 4 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඉතින් පූර්ණ සංඛ්‍යාවේ යටින් 1 දාගන්න පුළුවන් අපි. තේරුණාද? මේ යටින් 1ක් දාගත්ත කියලා වැරද්දක් නැහැ. එහෙනම් හරය 1යි කියලා මේක ගන්න පුළුවන්. තේරුණාද දරුවනේ? මේක අපිට ගන්න පුළුවන් මේ 4ට යටින් අපිට දාන්න පුළුවන් 1. එහෙම දාගත්තාම අපිට හරය ලවය පැහැදිලිව මේකේ පේනවා. දැන් භාග ගුණ කරද්දී වලට හරස් ගුණිත දාන්න කියලා දීලා ඇති. ඒ කියන්නේ හරහට එකම චක්‍රයෙන් කැපෙනවා නම් කපන්න ඕනේ. ඒ කියන්නේ හරයට ලවයක් එකම චක්‍රයෙන් කැපෙනවා නම් කපන්න ඕනේ. කපන්න පුළුවන් 4ට 2. දෙවරක් චක්‍රේ. කොහොමද කපන්නේ? 6ට දෙවරක් 3යි. බලා ගන්න හරියට කපන හැටි 6ට දෙවරක් 3යි 4ට දෙවරක් කීයද ළමයි 2යි. මොන කපා ගන්න හැටි. ඊළඟට ඉතුරුව වැඩි කරන්න. ඉතුරුව වැඩි කරද්දී ලවයෙන් වැඩි කරන්න ඕන දරුවනේ. ලවයෙන් එක් වරක් 2 2යි ඉර උඩ. ඊළඟට ඉරයට කීයද 3 වරක් 1. දැන් මේ හරය පුතා 3යි මෙතන හරය 1යි. මොකද නැහැ කියලා ගත්තා 1 කියලා ගන්න කිව්වනේ 3 වරක් 1 3යි. ඔන්න උත්තරය ආවා. 3ෙන් 2යි. තේරුණා ළමයි? ආයි කියන්නේ ගුණ කරද්දී හරයට ලවයේ එකම චක්‍රයෙන් කැපෙනවා නම් කපන්න පුළුවන්. ඊළඟට ගුණ කරද්දී හරයෙන් වැඩි ගුණ කරන්න ඕනේ. ලවයෙන් ගුණ කරන්න ඕනේ. ලවයෙන් ගුණ කරාම දෙවරක් 1 2යි. හරයෙන් වැඩි කරාම 3 වරක් 1 3යි. 3ෙන් 2 කියන උත්තරය එනවා. අපි බලමු ඊළඟට 14 වෙනි ගාන. පහත දී ඇති මිශ්‍ර සංඛ්‍යාවේ පරස්පරය ලියන්නලු. පරස්පරය අපි හඳුන්වන්නේ කොහොමද ළමයි? භාග දෙක ගුණිතය. එන සංඛ්‍යා දෙක ගුණිතය 1 එනවා නම් එම සංඛ්‍යා දෙකෙන් එකක් අනෙකෙහි පරස්පරය වේ කියලා හඳුන්වනවා.
හරි. ඉතින් පරස්පර හොයන ලේසකමේ තමයි පුතා මේ භාගයක හරය ලැබෙ උඩයට මාරු කරලා ලියනවා. හරි. එක විෂම භාගයක් හෝ තත්ත්ව භාගයක් තියෙනවා. විෂම භාගයක හෝ තත්ත්ව භාගයක හරය ලැබෙ උඩයට මාරු කරලා ලියන්න ඕනේ. දැන් මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් කොහමද දන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් හරය ලැබෙ උඩයට මාරු කරන්න බෑ. අපි මේක විෂම භාගයක් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. කොහොමද දරුවෝ මේක විෂම භාගයක් කරගන්නේ? හරය පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරලා ලව එකතු කරන්න ඕනේ. එතකොට මේ මිශ්‍ර සංඛ්‍යාවේ හැදෙන මේ විෂම භාගය ලව වෙනවා. කොහොමද කරන්නේ? හරය පූර්ණ සංඛ්‍යාවෙන් වැඩි කරනවා කියන්නේ 3 වරක් එක 3යි. 3යි 2යි 5යි. කීයෙන් 5යිද? 3න් 5යි. ඔන්න විෂම භාගයක් කරා. ආයෙ මම කියලා දෙන්නම්. 3 වරක් එක 3යි. 3යි 2යි එකතු කරාම 5යි. ඒ 5 ඉර උඩ ලියනවා. ඉරයට මේ හරයම ලියනවා 3යි. 3න් 5යි උත්තරේ. දැන් ඒකේ පරස්පර වෙන ලේසි. 3න් 5යි පරස්පරය උඩයට මාරු කර ගන්නවා 5න් 3යි. ඒතර මේ දෙක ගුණ කරාම එක හැදෙනවනේ. 5ට 5 කැපෙනවා මේ 5ට 5 කැපෙනවා. හරහට කපන්න පුළුවන් මේ 3ට 3 1යි මේ 3ට 3 1යි කියලා කපලා ගුණ කරපුවම එක ආපහු හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගුණිත එක එනවා. ඒ හින්දා 3න් 5 පරස්පරය 5න් 3යි කියලා ගන්න පුළුවන්. හදා ගන්න ලේසික මේ තමයි මොකද්ද? උඩයට මාරු කරලා ලියන්න. හරය ලවේ මාරු කරලා ලියන්න. හරි. අපි ඊළඟ ගාන බලමු. පුතාට බලන්න පුතාට ඉඳලා තියෙන 15 වෙනි ගාන ගුණිතයක බලයක් ලෙස ලියන්න. මෙන්න ගාන තියෙනවා 16යි a වර්ග. 16යි a බල 2යි. දැන් 16යි a වල දෙවෙනි බලය. කොහොම කිව්වත් මේක හරි. ඉතින් දරුවනේ මෙන්න මේක පුතාට කියනවා ගුණිතයක බලයක් ලෙස ලියන්න. ඒතර මේ මොකද තියෙන්නේ? මේ තියෙන්නේ සංඛ්‍යාවක් හා බලයක ගුණිතයක් විදිහට. 16 කියන සංඛ්‍යාව a බල දෙකෙන් ගුණ කරන්න ඕනේ. දරුවනේ මේ සංඛ්‍යාවක හා බලයක ගුණිතයක් තියෙන එකක් ගුණිතයක බලයක් කරාදී ඉස්සෙල්ලම බලවල ගුණිතයක් වෙකම විදිහට මේක ලියන්න ඕනේ. බලවල ගුණිතයක් විදිහට ලියද්දි දර්ශකයේ සමාන වෙන විදිහට බලවල ගුණිතයක් විදිහට ලියන්න. එහෙනම් 16 ලියන්න ඕනේ. දැන් මේ a වල දෙවෙනි බලයක් තියෙනවානේ. මේ වීජ්‍ය පදේනේ ඒට දෙවෙනි බලයක් තියෙනවා 16ක් දෙවෙනි බලයක් විදිහට ලියන්න ඕනේ. 16 කියන්නේ කීයේ දෙවෙනි බලයද? බලන්න කීයේ දෙපාරක් වැඩි වෙන හැදෙන්නේ කියලා. එක් වරක් 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි හතර වරක් 4ෙන් 16 හැදෙනවා. එහෙනම් හතර දේවතාවක් ගුණ කරන්න 4 දෙවෙනි බලය. 16 වෙනකොට අපි ලියනවා 4 දෙවෙනි බලය ගුණ කරනවා ඒ දෙවෙනි බලය කියලා. දර්ශකයේ සමාන බල විදිහට ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. මේකේ දර්ශක 2යි මේකේ දර්ශක 2යි. දැන් දර්ශකයේ සමාන බල විදිහට ලිව්වට පස්සේ අපිට මේක හදද්දී මම මේක 4 a වලින් ගුණ කරාම 4යි a වල වරහන් දාලා මේ දෙවෙනි බලය වරහණෙන් ඉවතට දාලා ලියන්න පුළුවන්. තේරුණාද දරුවනේ? 4 වර්ගයේ ගුණ කිරීම a වල වර්ගය කියලානේ ගාන තියෙන්නේ. ඉතින් මේ දෙකටම වර්ගය පොදුයි. එන 4 a වලින් වැඩි කරාම 4යි a මේ පොදු දර්ශකය අපි වරහණෙන් ඉවතට දාලා වරහණක් දාලා ලියා ගන්නවා. එතකොට අපි මේකට කියනවා මොකද්ද? ගුණිතයක බලයක් කියලා. මේ තියෙන බලවල ගුණිතයක්. මේ සංඛ්‍යාවක් හා බලයක ගුණිතයක් තියෙනවා. ඒක අපි බලවල ගුණිතයක් විදිහට ලියා ගන්නවා සමාන දර්ශකයක් හිටින්න. ඊළඟට ඒ දර්ශකේ වරහණින් ඉවතට දාලා ලියනවා මොකද්ද? ගුණිතයක බලයක් විදිහට. මේ තියෙන ගුණිතයක බලයක්. ගුණ කිරීමක බලයක්. මේ බලවල ගුණිතයක් ගුණිතයක බලයක්. පැහැදිලි ළමයි? හරි. අපි එහෙනම් බලමු 16 වෙනි ගාන. A හා B අතර අනුපාතය 3ට 4යි. B හා C අතර අනුපාතය 8ට 5යි. ඒ කියන්නේ ABC කියලා පද තුනක අනුපාතය දීලා තියෙනවා. හැබැයි දීලා තියෙන වෙනම වෙන් කරලා. A හා B අතර වෙන අනුපාතය වෙනම දීලා B හා C අතර වෙන අනුපාතය වෙනම දීලා. නම් ABC අතර තුල්‍ය අනුපාතය. තුල්‍ය අනුපාතය නම් පොදු අනුපාතය හොයන්න. හරි. කොහොමද පොදු අනුපාතයක් හොයන්නේ? ABC කියලා මේ තියෙන අකුරු තුන ලියා ගන්න. ඊළඟ මේකේ දීලා තියෙන දේවල් අපි සටහන් කර ගන්නවා. A හා B අතර අනුපාතය 3ට 4යි. තේරුණාද දරුවනේ? ඊළඟ B හා C අතර අනුපාතය 8ට 5යි. 8ට 5යි හරිනේ. ලියාගෙන ඉවරලා මේක හදන පහසු ක්‍රමයක් තමයි zigzag ක්‍රමය කියලා කියන්නේ. zigzag ක්‍රමය කියන්නේ මේ හරහට මේ zigzag කියන්නේ මේ වගේ හැඩයන්නේ. මේ මොහොම යන හැඩයන්නේ නේද? zigzag කියන හැඩයට ගුණ කරගන්න මේ. 8 වැඩි කරන 3ෙන්. 8 වරක් 3 කීයද 24යි. ඊළඟ 8 වැඩි කරන 4ෙන් 8 වරක් 4 32යි. ඊළඟ දැන් මේ 4 වැඩි කරන 5ෙන් 4 වරක් 5 කීයද? 4 වරක් 5 20යි.
ඔම් බලන්න 6ක් කැඩේ මේ තියෙන 6ක් කැඩේ. මේකට කියන 6ක් ක්‍රමයට වැඩි කරලා හදනවා කියලා. 6ක් ක්‍රමය කියලාත් මේකට කියන්න පුළුවන්. ආයි කියන්න පුතා වැඩි කරන හැටි 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 4 වරක් 5 20යි. තේරෙනවද දරුනේ? ආයි කියන 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 4 වරක් 5 20යි. ඊළඟ මේ පද තුනම බෙදන්න පුළුවන් එකම චක්‍රයකින් බෙදන්න ඕන මේක. මේ තුනම බෙදන්න පුළුවන් 4න්නේ. 24ට 4 වරක් 6යි. 32ට 4 වරක් 8යි 20ට 4 වරක් 5යි. මෙන්න බලන්න අනුපාතය. ඊළඟ මේ අනුපාතය අපිට සංයුක්ත අනුපාතයේ විදිහට ගන්න පුළුවන්. තේරෙනවද මේ ක්‍රමයට ගුණ කරලා මේක සරල කරගන්නවා. ආයෙ මම කියනවා 4 වරක් 8 වරක් 3 24යි 8 වරක් 4 32යි 4 වරක් 5 20යි කියලා ලියාගෙන මේ පද තුනම බෙදෙන එකම චක්‍රය කියන අපි කියනවා මාපෝසා මහා පොදු සාධකයෙන් මේ පද තුන බෙදන්න ඕනේ. මේ පද තුනම බෙදෙනවා පුතා කීයද 4න්. 24ට 4 වරක් 6යි 32ට 4 වරක් 8යි 20ට 4 වරක් 5යි. ඔන්න ABC අතර සංයුක්ත අනුපාතය නැත්නම් පොදු අනුපාතය ආවා. හරි. අපි හිතමු බලමු 17 වෙනි ගාන විසඳන්න. ඔන්න පුතා සමීකරණයක් විසඳන්න තියෙනවා. ඉතින් කොහොමද මේ සමීකරණය විසඳන්නේ? y තනි කරගන්න ඕනේ. දැන් සමීකරණයක විචල්‍ය තනි කරගන්න ඕනේ. එතකොට තමයි සමීකරණය විසඳුම් එන්නේ. මේ ගාන තියෙනවා 2y ඍණ 1 සමානයි 7යි. 2y ඍණ 1 සමානයි 7යි. සමීකරණය විසඳද්දී y එක තියෙනවා එකින් එක අයින් කරද්දී y එක බලන්න ඈතම ඉන්න කවුද කියලා. y තියෙන්නේ සමීකරණේ වම් පැත්තේ තියෙන කට්ටියකින් ඈතම ඉන්න කවුද? 2ද ඍණ 1ද? ඍණ 1. අපි ඉස්සෙල්ලාම ඈතම ඉන්න එක නයි කරන්න. ඍණ 1 අයින් කරන්න මොකද කරන්නේ? නැවත සමීකරණය ලියලා අපි මොකද කරන්නේ? නැවත මේ සියල්ල ලිව්වා පව. ලියලා ඍණ 1 අයින් කරන්න මේ පැත්තට එකක් එකතු කරනවා. අපි කියන දාන එකක් දා ගන්නවා නේද? අඩු කිරීම එක අයින් කරන්න එකක් එකතු කරනවා. හැබැයි මේ පැත්තට කරපු දෙම සමීකරණ අනිත් පැත්තට කරන්න ඕනේ. නැත්නම් තුල්‍යතාවය තියෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තට එකක් එකතු කරනවා මේ පැත්තටම එකක් එකතු කරා. දැන් පුතා දන්න මොකද මේ අපි ධන එක එකතු කරේ මේ ඍණ එකත් එක්ක කැපිලා අයින් වෙලා යනවා. ඒතොර එයා අයින් වෙනවනේ. අපිට ඕනේ මේ y තනි කරගන්න. y තනි කරගද්දි මේ තියෙන එකින් එක අයින් කරගන්න ඕනේ. අයින් කර ඍණ එක අයින් කරන්න ඕනේ නේද තමයි ධන එකක් දැම්මේ. ඊළඟ අපි දන්න පුතා මේ ඍණ එකට ධන එක කැපිලා යනවා. අපි හිතින් කපමු ඍණ එකට ධන එක කැපිලා ගියාම 2y ඉතුරුයි. මේ පැත්තේ. සමානයි මේ පැත්තම කැවෙන්නේ සුළු වෙනවා. 7යි 1 එකතු කරාම 8යි. සමීකරණයක් හදන්න යටින් යට සුළු කරන්න යටින් යට මේ 7 1 8යි කියලා යටින් දාන්න. ඍණ එකට ධන එක කැපිලා ගියා y ඉතුරුයි කියලා යටින් දාන්න. ඒ හින්දා සමාන ලකුණ එක කෙනින් එන්න ඕනේ. එක කෙනින් එන්න ඕනේ පල්ලෙහාට. ඊළඟ y එක දැන් y යුක්ත වෙලා නැහැ නේ තාම y තනි වෙලා නැහැ නේ. y තුන තනි වෙන්න මොකද කරන්න ඕනේ? y එක තියෙනවා දෙකක්. ඔය දෙකත් අයින් කරන්න ඕනේ. කොහොමද දරුවනේ y එක තියෙන දෙක අයින් කරන්නේ? බලන්න දෙක හා y අතර තියෙන සම්බන්ධයේ ಗುಣ කිරීම. ಗುಣ කිරීමේ ලකුණෙන් තියෙන දෙක අයින් කරන්න මේ පැත්ත දෙකෙන් බෙදනවා. මං කිව්ව දරුවනේ මොකද්ද? සමීකරණයකට මේ පැත්තට කරපු දෙයම අනිත් පැත්තට කරන්න ඕනේ. මේ පැත්ත දෙකෙන් බෙදුවොත් මේ පැත්තත් අපි දෙකෙන් බෙදන්න ඕනේ. දැන් දෙකට දෙක කැපිලා ගියාම y ඉතුරු y සමානයි 8 දෙකෙන් බෙදුවම 4යි. එහෙනම් y සමාන 4යි කියලා උත්තරේ එන්න ඕනේ. y සමාන 4යි. බලන්න පුතාලගේ උත්තරේ මේක ඇවිල්ලා තියෙනවද කියලා දැන් හදාගන්න. හදාගෙන පුතා දැන් මෙහෙමනේ අපි පේපර් එකක් කරද්දී ඔයා පළවෙනි පාර කරද්දී සමහරව බැරි වෙන්න පුළුවන්, සමහරව වර්ධෙන්න පුළුවන්. ඉතින් එහෙම කරලා ඉවරලා පේපර් එක කරලා නිකන් ඉන්න එපා. ඒක තමයි ඔයාලා කරන වරද. ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ඒ පේපරේම නැවත ඔයා ෆොටෝකෝපි ගහ ගන්න. දැන් පේපර් එකක් ගත්තම ෆොටෝකෝපි දෙකක් ගහ ගන්න පුළුවන් නේ. හරි. ඔව් print out දෙකක් අරගෙන එකක් ඔයාලා හදන්න. එකක් හදලා ඒක අමාරුවෙන් හදන්න ඔයාලා. අහගෙන හදන්න සමහර විට. අපි සමහර වීඩියෝ එක බලාගෙන හදන්නේ. ඉතින් එහෙම හැදුවට වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා මොකද කරන්නේ? එහෙම හදලා ඉවර වෙලා දෙවෙනි වර නැවත පේපර් එක හදන්න තනියෙන්. මේ කරුණ අවබෝධ කරගෙන. ඊළඟට ඒකෙත් බලන්න ඔයාලට ලකුණු කොහොමද වෙන්නේ? ඒකෙත් තවන අමතක වෙච්ච තියෙනවා නම් නැවත මතක් කරගන්න. පුළුවන් නම් 3 පාරක් කරන්න එකම පේපර් එක. එකම දේ. ඒකෙන් පුතා ඔයාලගේ මතකයේ වර්ධනය වෙනවා. එකම දේ නැවත නැවත කරන්න ඕනේ. එකම පේපර් 3 වතාවක් කරොත් එහෙම මතකයේ වර්ධනය වෙනවා. ඒ වගේම මේ ගණන් වලට හුරු වෙනවා ඔයාලගේ මනස. මේ ගොඩක් කුසලතා පුතාලා වර්ධනය වෙනවා. හරි ආවර්ජන කිරීමේ කුසලතාව වර්ධනය වෙනවා. හරි පේපර් ලිවීමේ කුසලතාව වර්ධනය වෙනවා. ඒ වගේ කුසලතා විශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා. එකම දේ නැවත නැවත කිරීම. මේ පේපර් එක 3 වතාවක් පුළුවන් නම් කරන්න එකපාරක් තනියෙන් කරන්න අමාරුවෙන්
ඊළඟ වීඩියෝ එක බලලා මේක උත්තර හදාගන්න. ඊළඟ දෙවෙනි පාර කරන්න. දෙවෙනි පාර කරද්දී උත්තර බලන්න යන්න එපා. තනියම කරලා බලන්න මතකෙන්. ඊට පස්සේ දෙවෙනි පාර අහපව් වැරදි හදන්න. ඔයා ලකුණු දාගන්න. ඔයා තනියම ලකුණු දාගන්න. තුන්වෙනි පාරත් කරන්න. තුන්වෙනි පාර කරද්දී ඔයාලට තමයි කුසලතා ගොඩක් වර්ධනය වෙලා තනියෙන් පේපර් එක ලියීමේ හැකියාව හැදෙන්නේ. හරි. පුළුවන් නම් ඒ දෙක කරන්න. පුළුවන් නම් අනිවාර්යෙන් කරන්න. ගොඩක් වැදගත් මේ ට්‍රික්ස් එකක් ඔයාලට කියලා දුන්නේ විදිහක් තමන්ගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු 18 වෙනි ගාන. පහත දී ඇති ප්‍රතිශතය භාගයන් ලෙස සරලම ආකාරයෙන් දක්වන්න. ප්‍රතිශතය 35යි. පුතා 35 කොහමද භාගයක් ලෙස දක්වන්නේ? 135 කියන එකේ තේරුම 100න් 35 කියලා අපි ලියා ගන්නවා. 135 කියන්නේ 100න් 35යි. ඊළඟ මොකද කරන්න බෑ මේක සරල කරන්න පුළුවන්. උඩයි යටයි දෙකම බෙදුව හැකි කියනද 5. 35ට 5ව 7යි 100ට 5ව 20යි. 20න් 7යි. ඔන්න සරලම භාගය අපි ලිව්වා. තේරුණාද? ආයි කියන 135ක් කියන්නේ 100න් 35යි. එහෙම ලියලා මේ භාගයේ හරයයි ලවයයි එකම චක්කරෙන් බෙදනවා නම් බෙදන්න ඕනේ. පුළුවන්. අපි කියනවා සරල කරනවා කියලා. මේකේ හරයයි ලවයයි දෙකම පුතා 5න් බෙදුව හැකි. 35ට 5ව 7යි 100ට 5ව 20යි. 20න් 7යි උත්තරේ. හරි. අපි බලමු එහෙනම් 19 වෙනි ගාන. මෙන්න A කියලා කුලකයක් තියෙනවා 0.2 4 6 8. නම් එන්නේ කීයද කියලා අහනවා. රෝම ඉලක්කම් 2. පහත දී ඇති ප්‍රකාශය කියවන ආකාරය ලියන්න. මෙන්න එකක් තියෙනවා. හරි. බලමු එහෙනම්. NA කියන්නේ මොකද්ද? N දැම්ම පුතා අවයව ගාන. A කුලකයේ අවයව ගාන. ගැල්ල බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඔව් NA කීයද කියලා අහුවොත් එහෙම A කුලකයේ අවයව ගාන කීයද? 5යි. මේ n සංකේතවත් වෙන පුතා අවයව ගාන කියන දේ තමයි මේ අංකණය කරලා තියෙන්නේ. තේරුණාද? NA කියන්නේ A කුලකයේ අවයව ගාන 5යි. බලමු දරුවෝ ඊළඟට රෝම ඉලක්කම් දෙකේ තියෙනවා පහත දී ඇති ප්‍රකාශය කියවන ආකාරය ලියන්න. බලන්න 5. මේ මොන සංකේතයක් තියෙනවා මොකද්ද මේ සංකේතය? 5 අවයවයක් වේ. ඔත්තේ සංඛ්‍යා කුලකේ. මේ සංකේතය අවයවයක් වේ කියන සංකේතය එන්නේ. හරිනේ 5 ඔත්තේ සංඛ්‍යා කුලකේ අවයවයක් වේ හරි. අවයව නොවන මේ කපලා තියෙනවා. එහෙනම් අපි මේ කියවන ආකාරය ලියමු 5 ඔත්තේ සංඛ්‍යා කුලකේ අවයවයක් වේ. එහෙනම් 5 අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ කියලා ලිව්වත් හරි. 5 ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක් වේ. හරිනේ. එහෙනම් බලමු පුතාලා දෙලා තියෙන අවසාන ගාන 20 වෙනි ගාන. දී ඇති ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. දැන් පුතා මේ ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද යන්නේ? ත්‍රිකෝණයක වර්ගඵලය වෙද්දී ඔයාලට මම ක්‍රමයක් මතක් කරන්නම්. අපි ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයකින් භාගයකින් කියලා අපිට මතක තියෙන්න ඕනේ. ඍජු කෝණයක ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ඍජු කෝණාශ්‍රයකින් භාගයක්. හරි. අනිත් ත්‍රිකෝණත් එහෙම ගන්න පුළුවන්. තේරුණාද? ඒ ත්‍රිකෝණය ඍජු කෝණාශ්‍රයක් විදිහට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ ඍජු කෝණාශ්‍රයෙන් භාගයක් තමයි ත්‍රිකෝණයයි තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය වෙද්දී ඍජු කෝණාශ්‍රය වර්ගඵලය වෙනවා. කොහොමද දරුවෝ මේකේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය වෙන්නේ? දිග පල්ලෙන් වැඩි කරන්න ඕනේ. මේකේ දිග කීයද? 6.5යි. ඒක 4ෙන් වැඩි කරා. 6.5 4ෙන් වැඩි කරාම කීයක් එනවද? 6.5 6.5 13යි. 13 26ක් එනවා. මේ සම්පූර්ණම රූපයේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රය 26යි. 26න් භාගයක් තමයි ත්‍රිකෝණයයි තියෙන්නේ. එහෙනම් 26 දෙකෙන් බෙදන්න ඕන කීයද? 13යි. වර්ග සෙන්ටිමීටර් 13යි කියලා එහෙම මනෝමයෙන් හදන්නත් පුළුවන්. එහෙමනම් පුතාලා දන්නවා සූත්‍රයක් ගැන. මොකද්ද සූත්‍රය? A වර්ගඵලය සමානයි දෙකෙන් එකක් h. දෙකෙන් එකක් ආප වැඩි කිරීම ලව්. දෙකෙන් එකක් ආප කියන්නේ ආධාරක පාදේ වැඩි කිරීම ලම්බුස. දෙකෙන් එකක් ආධාරක පාදේ වැඩි කිරීම ලම්බුස කියන සූත්‍රයෙන් අපිට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නත් පුළුවන්. අර කලින් මම කියපු විදිහට හදුවත් වැරද්දක් නැහැ. මේ දිගයි පල්ලයි වැඩි කරලා දෙකෙන් බෙදුවා නම් ඒත් හරි. හරි. දැන් මේකේ මේ A කියන්නේ මොකද? ආධාරක පාදේ. අපිට ඒ ආධාරක පාදයේ විදිහට ගන්න පුළුවන් මේ ඍජු කෝණයේ අඩංගු පාද දෙකෙන් කැමති එකක්. 4 ආධාරක පාදේ කියලා ගන්නත් පුළුවන් 6.5 ගන්නත් පුළුවන්. අපි මේ 6.5 ආධාරක පාදේ විදිහට ගමුකෝ. 6.5 ආධාරක පාදේ. එන ලම්බුස අනිත් පාදේ ඍජු කෝණයේ අඩංගු. 4යිනේ. ඍජු කෝණයේ හැදිච්ච බද්ධ වෙච්ච පාද දෙක. ඍජු කෝණය හැදෙන්න බද්ධ වුණු පාද දෙක තමයි අපි ආධාරකයේ ලම්බුස විදිහට ගන්න. එන ආධාරකයේ 6.5ක් කියලා ගත්තොත් ලම්බුස 4යි.
දැන් වර්ගඵලයේදී සූත්‍රය ලියලා ආදේශ කරමු. සූත්‍රය මොකද්ද? A සමානයි දෙකෙන් එක වෙනකොට දෙකෙන් එකම ලියා ගන්නවා. ඒ කියන ආධාරකය. මෙන්න අපි හොයාගත්ත 6.5. වැඩි කරා h කියන්නේ 4යි. ඔන්නෝම ආදේශ කරගන්න. දැන් මේක කපන්න පුළුවන් නම් කපන්න. ඔව් දෙකට 6.5 කපන්න බෑනේ එකම චක්කරෙන් කැපෙන්නේ නැහනේ. දෙකට 4 කැපුවාගෙන නේද දරුවනේ. දෙකට ඔව් හතරට දෙකේවා 2යි. දෙකට දෙකේවා 1යි. දැන් ඊටුව වැඩි කරගන්න. 6.5 දෙකෙන් වැඩි කරන්න. 6.5 කියද 13යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර 13යි මේකේ වර්ගඵලය. තේරුණාද? අපි කලින් හොයපු විදිහටත් හරි උත්තරේ නේද? 6.5 4න් වැඩි කරාම 26ක් එනවා. 26 දෙකෙන් බෙදුවාම මේකේ වර්ගඵලය 13යි කියලා ගන්නත් පුළුවන්. මේ සූත්‍රයෙන් ගන්න හදන්නත් පුළුවන්. අපි දෙවිදියෙන් මතක තියාගමු. හරි. එහෙනම් දරුවනේ අපි අතර නවත්වනවා පේපර් එකේ පළවෙනි කොටස. අපි දෙවෙනි කොටසත් තව වීඩියෝකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පළවෙනි කොටස හරියට කරගන්න එකපාරක් කරලා හරියන්න දෙපාරක් කරන්න. ඔයාලා තනියෙන් ලකුණු දාගන්න. ඔයාලම තනියෙන් ලකුණු දාගෙන තමන්ගේ අඩුපාඩු හදාගෙන තුන් වතාවක්වත් මේ පේපර් එක කරලා හුරු වෙන්න ඊළඟට බලන්න. එහෙම හුරු වුණාට පස්සේ ඔයාලා කුසලතා ගොඩක් වර්ධනය පේපර් එකක් කරන්න තියෙන. එහෙම වර්ධනය කරගෙන අපි ඊළඟ පේපර් එක කරන්න පුතාලගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්. එන සියලු දෙනාටම ජය වේවා කියලා අපි පළවෙනි කොටස අදට නවත්තනවා.